අයිබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මම අංජනා ලියනාරච්චි. මම අසංක නිලගරත්න. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ දෙවැනි තැනගත් කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉහළ මගිය වාර්තා කරයි. කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ ඉන්දියාව, රුසියාව සහ පාකිස්තානයේ පාසල් විවෘත කෙරේ. මෙරට කොරෝනා ආසාදිත 649 දෙනෙකු සුවය ලබති. සුව වූ සමස්තය 85% ඉක්මවයි. සංචාරක නියාමන ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 420 ආදායමක්. පාක් ඇන්ඩ් රයිට් බස් සේවාව ආරම්භේ. දේශීය පුවත් ප්‍රථමයෙන් කොළඹ කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශකය අද ඉතිහාසයේ ඉහළතම අගය වාර්තා කළා. මින් පෙර සමස්ත මිල දර්ශකයේ වැඩිම අගය වාර්තා වී තිබුණේ 2011 වර්ෂයේදී. මේ අතර කොළඹ කොටස් වෙළඳපොළ මේ වසරේ ලොව ඉහළතම වර්ධනයක් පෙන්눔 කරන දෙවන කොටස් වෙළඳපොළ ලෙස අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු කර තිබෙනවා. සමස්ත මිල දර්ශකයේ අගය අද දිනේ වාර්තා වූයේ 7922.66ක් ලෙසයි. එය පෙර දිනට වඩා ඒකක 188ක එනම් 2.43ක වර්ධනයක්. S&P SL 20 කොටස් මිල දර්ශකයේ අගේ වාර්තා වූයේ 3008.66ක් ලෙසයි. එය ඒකක 105ක එනම් 3.64ක වර්ධනයක් පෙන්눔 කළා. අද දිනේ ගනුදෙනු වූ කොටස් ප්‍රමාණය 50 කෝටි 63 ලක්ෂයකට අධිකයි. සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 1218 ඉක්මවා ගියා. බ්ලූම්බර්ග් ආයතනයේ පසුගිය සතියේ නිකුත් කළ ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ කොටස් වෙළඳපොළ ඉහළතම වර්ධනයක් පෙන්눔 කරන ලොව දෙවැනි කොටස් වෙළඳපොළ ලෙස නම් කළා. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 45820ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොළොන්නරුව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 208 දෙනෙකු සුවය ලබා පිටව ගියා. කොරෝනා අසාධ්‍යව සිටි මූතූරු පොලිසියේ නිලධාරීන් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊචලන්පත්තු රෝහලින් ඊයේ පිටව ගොස් තිබෙනවා. පූර්ණ සුවය ලැබූ 10591 දෙනෙකු මෙම ආරම්භයේ සිට අද දක්වා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා අද පිටව ගිය පිරිසට 649 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 85.79ක් බවට පත්ව තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7324ක්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 332 දෙනෙකු අද හඳුනා ගැනුණා. PCR පරීක්ෂණ 15218ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,305ක්. හැටන්දික්කොය වනරාජාවත්තේ පහළ කොටසේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකුට COVID-19 රෝගය වැළඳී තිබෙනවා. දරුවා රෝගී වීම නිසා දෙමාපියන් ඔහු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගියා. පසුව වෛද්‍ය උපදෙස් මත දරුවා දික්කොය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී දරුවා COVID ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ සමග දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකු, හෙදියන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය වෛද්‍යවරයාද ස්වයං නිරෝධායනයට යොමු කර එම වෛද්‍ය මධ්‍යස්ථානයේද తాවකාලිකව වසා දැමුණා. ශ්‍රී දළදා මාලිගාවේ තේවාභාර ස්වාමින් වහන්සේ හා දළදා මාලිගාවේ සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි අද තහවුරු වුණා. ඒ තේවාභාර ස්වාමින් වහන්සේ 5 නමක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 115 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව දළදා මාලිගා පරිශ්‍රයේ සෞඛ්‍ය ආරක්ෂිත බවයි මහනුවර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංග මහතා පවසන්නේ. මේ අතර දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදිත බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මත වන්දනාමාන සඳහා සියලු කටයුතු සලසා ඇතැයිද එහි සඳහන්. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ ඔහු සමග පසුගිය සමයේ සමීපව ඇසුරු කළ සියලු දෙනා සෞඛ්‍ය අංශ වෙත සහාය දක්වන ලෙසයි. වැල්ලවායේ මූලික රෝහලේ පිහිටි කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ සිටි කාන්තාවක් අද උදේම වාට්ටුවෙන් පලා ගොස් තිබෙනවා. ඇය තම PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එහි රඳවා සිටියා. පලාගිය කාන්තාව යලි රෝහල් බලධාරීන්ගේ ග්‍රහණයට ගනු ලැබුවා. ඇය යලි එම වාට්ටුවට යොමු කෙරුණා. COVID-19 තවත් පුද්ගල මරණ 8ක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඔවුන් බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව, කොළඹට සහ උඩුදුම්බර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් දින 10ක් හුදකලා කර තිබූ වවුනියාව නගරයේ අද එම තත්ත්වයෙන් මුදා හැරුණා. එහෙත් බසාර් වීදියේ ධර්මලිංගම් මාවත සහ
කඩවීදී යන ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද සිට දුරගමන් සේවා යලි ආරම්භ කළ බවයි. ඒ අනුව දුම්රිය දුරගමන් සේවා වාර කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා. එළඹෙන 25 වෙනිදා සිට සියලුම දුරගමන් සේවා ධාවනයට එක් කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මාස 3ක කාලයක් නතර වී තිබූ බදුල්ල කොළඹ දුම්රිය සේවාව යලි ආරම්භ කරමින් අද උදේ 8:30ට බදුල්ලෙන් කොළඹලා පොඩිබැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළා. මඩකලපුව දුම්රිය ස්ථානෙන්ද අද උදෑසන 6ට කොළඹලා දුම්රියක් ධාවනය කර තිබෙනවා. දිවයින්ට පැමිණි යුක්‍රේන සංචාරකයන් 45 දෙනෙකු අද සීගිරිය නැරඹීමට එක් වුණා. ඔවුන් පිළිගනු ලැබුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින්. ආරක්ෂකාංශ සමාජිකයන් හා අනෙක් පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රියා කළා. කණ්ඩායම සීගිරි පවුර තරණය කිරීමටද එක් වුණා. උදයංග වීරතුංග මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම ළමයින්ගේ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් බව මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා පවසනවා. දීර්ඝකාලීනව පාසල් වැහුවම ඒක ඒ ළමයින්ගේ මනසට බලපාන. මොකද පාසල තුල ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා සමාජ ඇසුරකට, යාළු මිත්‍රයන් සමග එකට සිටින්න. දිනචර්යාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. එතකොට ඒක යම් මානසික තත්වයකට බලපාන. ඒ නිසා අපි හිතනවා හැකි ඉක්මනින් පාසල් විවෘත කරන්න පුළුවන් නම් ඒක ළමා මනස පැත්තෙන් ඉතාමත්ම හොඳ කාර්යයක්. සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව හෙට රැස්වීමට නියමිතයි. එම තීරණය ගැනුණේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මීට එක්ව සිටියා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හමුවට කැඳවා තිබීම විශේෂත්වයක්. ඔවුන් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කළ PCR පරීක්ෂණවලට සම්බන්ධ වූවන්. එම වෛද්‍යවරුන් කියා සිටියේ අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවයි. එබැවින් සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්විය හැකි බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ අනුව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. හෙට පෙරවරු 10ට රැස්වුණු පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි. දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ කෙරුණු සංචාරක නියාමන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 420කට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. එහිදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1500කට ආසන්නයි. ලබන 21 වෙනිදා සිට සංචාරකයින්ට රට විවෘත කිරීම පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියා. මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නවාතැන් සැපයීමට හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික ලත් හෝටල්. පැමිණෙන සංචාරකයින් පැය 72කට පෙර PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි. එමගින් කොවිඩ් ආසාදයන් නොවන බවට තහවුරු සංචාරකයින් මෙරටට පැමිණ හෝටල් ගත වීමට පෙර තවත් PCR පරීක්ෂණයක් සිදු කරනවා. පසුව දින 5-7 අතර කාලයකදී තවත් PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව හඳුනාගත් සංචාරක කලාප 14ක ඔවුන්ට සංචාරය කිරීමට හැකියාව ලැබෙනවා. සංචාරක බුබුලක්සේ ක්‍රියාත්මක කෙරෙන මේට හෝටල් සේවකයන්ද අයත්. ඔවුනටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. ගුවන්තොටුපොළ වහන්න ප්‍රධාන හේතුව වුණේ අපිට උවමනා වුණා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීමේ අවශ්‍ය වැඩපිළිවෙල නිසා. නමුත් මේ තත්ත්වයෙන් දිගටම ගියොත් මේ රටේ ලක්ෂ 30 ආසන්න ප්‍රමාණයක් අසරණ වෙනවා. ඒ නිසා තමයි රජයක් හැටියට තීන්දුව කරේ මේක ආරම්භ කරනවා. මම දැක්ක පහුගිය දවස්වල රූපවාහිනී එකේ වෙන්නෝනේ මට මතක හැටියට ගියා නැගෙනහිර පළාතේ අරුගම්බේ අද පත් වෙලා තියෙන තත්ත්වය. ලංකාව පුරාමත් එහෙමයි. මට දාලා තිබුණා මේ Facebook එකේ ලයික්ස් දාලා තිබ්බා 29000 ගණන් ඒ පොඩි කාල සීමාවට. ඒ කියන්නේ ඒ තරම් මේක ගැන උනන්දුවෙන් පසු වෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට හැබැයි හඬක් නගන්න බෑ. ඒගොල්ලන්ට යුනියන් එකක් නැහැ. ඒගොල්ලන් සංවිධාන තිබ්බට පාර්ට බහින්නේ නැහැ. ලක්ෂ 30ක් මේකේ රැපෙන අය ඉන්නවා. ඒ අර වගේ එකක් දාපු ගමන් ඒ ලැබිච්ච ප්‍රතිචාර ඉතා හොඳ ප්‍රතිචාර දැක්ක මං හිතන්නේ රූපවාහිනී එකේ තමයි දාලා ඒක මෙව කරලා තිබුණේ. සංචාරක කර්මාන්තයේ බිඳවැටීමෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙතයි මෙහිදී සඳහන් කළ අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාතික වගකීමක් ලෙස සලකා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙසයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු 30 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර බාර දුන්නා. ඒ මෝදර දීවරවරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළේයයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළවයි. අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ.
නඩුවේ සිසු විත්තිකරුවන් වන්නේ දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අයයි. චෝදනා 5ක් යටතේ අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. 2014 වසරේ අගෝස්තු මාස 1 වෙනිදා සහ එම වසරේ නොවැම්බර් මාස 1 වෙනිදා අතර කාල සීමාව තුළ මෝදර දීවර වරාය සී ගල්ෆ් UK ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇතැයි චෝදනාවේ සඳහන්. අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙන්නේ. එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 17 දෙනෙකු නම් කර තිබෙනවා. අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීරැප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා. නඩුව අප්‍රේල් 22 යලි කැඳවීමට නියමිතයි. අඩු ආදායම්ලාභීන් රැකියා ලක්ෂයක් සඳහා පුහුණු කිරීමේ වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. උත්සවයේ පැවැත්වුණේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේ රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුසුකම් සහිත සමාජිකයන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථිර රැකියාවක් ලබා දීම මෙමගින් සිදු කරනවා. ඒ අර්ථයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බඳවාගත් සමාජිකාවන් පුහුණු කිරීම සඳහා න්‍යායික පන්ති ආරම්භ කිරීම අද සිදු කෙරුණා. ජාති ભેදයන් නොසලකා පක්ෂ ભેදකින් තොරව තමයි මෙම ජොබ් ලක්ෂ දුන්නේ. ඇත්තට මම හිතුවෙත් නෑ මට මේ වගේ ජොබ් එකක් හම්බ වෙයි කියලා. අපි ඒ වගේම වැඩ කරලා පෙන්නනවා. අපි රැකියා විරහිතව තමයි මෙච්චර කාලයක් හිටියේ. අපිට දැනෙනවා අපි දැන් ඉහළට යනවා කියන එක. කිසිම රජයකින් නොකරා වූ දෙයක් ජනාධිපතිතුමා කිරීම සම්බන්ධයෙන් අපි හදවතින්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව රථවාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දුන් පාක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය අද සිට ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මගින් සිය සතුට පළ කරනවා. බස් රථ සේවය පසුගිය සිකුරාදා නිල වශයෙන් ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම සේවාව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකයි. තම පෞද්ගලික රථ මගින් ගමන් ගන්නා මගීන්ට සුවපහසු මෙන්ම ආරක්ෂිත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් සැපීම මෙහි එක් අරමුණක්. මේ අතරම කොළඹ හා තදාසන්න නගර වෙත ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම තවත් අරමුණක් වෙනවා. පරිසර දූෂණය, ගමනට ගතවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීමද මින් අපේක්ෂිතයි. මෙහිදී ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන අතර සේවා සඳහා යොදාගෙනෙන්නේ සුඛෝපභෝගී බස් රථ පමණයි. අද තමයි අපේ ආරම්භක දවස මේකේ. අදින් පස්සේ මේකේ සාර්ථකත්වයක් කරා ගමන් කිරීමට අපි ඔක්කොම එකා වගේ වැඩ කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක හොඳ දෙයක්. මේක මම හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙයක්. පාරේ තියෙන මේ ට්‍රැෆික් එක සම්පූර්ණ නැති වෙයි. ඇත්තෙන්ම හොඳ සංකල්පයක් මේක අතිගරු ජනාධිපතිතුමාගේ සංචාරක ශේෂ්ත්‍රයට වූ බස් රථ හිමියන්ට ගොඩක් ලොකු සහනයක් මේක. උදෑසන 6 සිට 8 දක්වා සහ පස්වරු 4 සිට රාත්‍රී 9 දක්වා විනාඩි 15කට වරක් බස් රථ ධාවනය කරනවා. උදෑසන 8 සිට පස්වරු 4 දක්වා බස් රථ ධාවනය කරන්නේ විනාඩි 25කට වරක්. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාර්ග දෙකක් ඔස්සේ බස් රථ ධාවනය කරනවා. මාකුම්බර සිට කොට්ටාව පර්ණපාර හරහා පන්නිපිටිය, තලපතුකොට, කොස්වත්ත, රාජකිරිය, බොරැල්ල, මඩදාන හරහා කොටුව දක්වා පැමිණ නැවතත් බස් රථය හයිලෙවල් මාර්ගය ඔස්සේ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය කරා ගමන් කරනවා. අනෙක් මාර්ගය වන්නේ මාකුඹුරින් ආරම්භ කර හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ, නාවල, නාරාහෙම්පිට, ටොරින්ටන්, පුරහල, ලේක් හවුස් වටරවුම හරහා ගාලුමුවදුර, කොල්ලුපිටිය ඔස්සේ තුම්මුල හන්දියට පැමිණ හයිලෙවල් මාර්ගය ඔස්සේ මාකුඹුර වෙත ගමන් කිරීමයි. බස් රථ සඳහා අය කරන ගාස්තුව සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක්. ඇත්තටම අපි ඔෆිස් යන අය විදිහට මේක හරි ලේසි පහසුයි. මේ සංකල්ප ඉතාමත් වැදගත් කියලා තමයි අපි හිතන්නේ. සර්විස් එක හොඳයි. මේ වගේ දෙයක් බලාපොරොත්තුෙන් හිටියේ ජනතාව මේ වගේ එකක් තියෙන එක පහසුයි ඇත්තටම. මම මේ තාක් ට්‍රේන් එකේ තමයි ගියේ. අද තමයි මම ඉස්සලා මේක යන්න පටන් ගත්තේ. මේ සේවය හොඳට ගියොතින් හොඳයි කියලා හිතෙනවා. මගීන්ට තම රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලේ මුදල් ගෙවීමකින් තොරව ආරක්ෂාකාරීව නවතා තැබීමේ පහසුකම්ද සලසා තිබෙනවා. මෙමගින් තමන්ගේ දෛනිකව අඩු වියදමකින් තමන්ගේ සේවස්ථානයට ගමන් කරන්න පුළුවන්. තම වාහනයෙන් ගමන් කරනකොට සිදුවන වියදම් වඩා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඉතුරු වෙනවා
Tamanටත්. එම නිසා මේ ක්‍රමය ඊටාම සාර්ථක සහ රටට අවශ්‍ය ක්‍රමයක්. පාක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය දැනගැනීම සඳහා විශේෂ යෙදවුමක්ද හඳුන්වා දී තිබෙනවා. ඒකෙන් පුළුවන් තමන් ඉන්න ස්ථානයේ ඉඳලා ළඟම තියෙන බස් නැවතුම් පොළ හඳුනා ගැනීමත් එම බස් නැවතුම් පොළට ආසන්නයෙන් පැමිණෙන බස් රථය හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම කාලසටහන හඳුනා ගන්නත් පුළුවන්. කුමන කාල පරාසයක් යනවාද කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ ගමනාන්තය සඳහා යන මුදල ඒ සඳහා සුදුසුම බස් එක කුමක්ද කියලා දැනගන්න පුළුවන්. ඔබට ඔබේ මෝටර් රථයෙන් ඒ වගේම යතුරු පැදියෙන් මෙම කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පැමිණ මෙම ස්ථානයේ තමන්ගේ රථය ඉතාමත් ආරක්ෂාකාරීව නවතා මෙවැනි බස් රථයක් භාවිත කරමින් ඔබේ ගමන් අවශ්‍යතා සපුරා ගැනීමේ අවස්ථාව මේ වන විට සපුරා දී තිබෙනවා. ඔබට ආරාධනා කරනවා මේ නව වූ අත්දැකීම විඳ ගන්නට එක් වන ලෙස. මෙවර ජාතික නිදහස් දින සැමරුම් මුලෙහි සියලු මාධ්‍යාවරණ උපරිම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති සාකච්ඡාවකදී 73 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙලෙහි මාධ්‍ය සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම හමුවේ අරමුණයි. ඒ අනුව ජාතික නිදහස් දින උළෙලේ අභිමානවත් බවට කිසිදු බාධාවක් නොවන අයුරින් ඉතා චාම් ලෙස පැවැත්වෙන උත්සවයෙන් සමස්ත ලෝකයටම ආදර්ශවත් පණිවිඩයක් ලබා දිය යුතුයයි අමාත්‍යවරයා සඳහන් කළා. නිදහස් දින සැමරුම් පිළිබඳව ලෝ බොහෝ රටවල් උනන්දුවක් දක්වන බවත් එබැවින් කිසිදු අයුරකින් සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ පසෙකලා ක්‍රියා නොකළ යුතු බවත් කේලිය රඹුක්වැල්ල මහතා කියා සිටියා. වර්තමාන තත්ත්වය තුළ ඒ ආකාරයෙන් මේ ගැඹීරත්වයේ පසුබිම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂක සහ අනිකුත් ප්‍රශ්න වලටත් යම් කිසි විදිහේ විසඳුම් සොයාගෙන ඒ කටයුත්ත කිරීමේ අරමුණ තමයි අපිට තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මාධ්‍ය හැටියට අපිට අපි විග්‍රහ කරගන්නට ඕනේ, සාකච්ඡා කරගන්නට ඕනේ මේ වර්තමානයේ තිබෙන තත්වයන් වලට අනුගත වෙමින් අපි බලාපොරොත්තු වෙන අභිමානය සහ ඒ උත්සවත් ශ්‍රීය පහත නොදා ඒ දෙක තුල තුලනයක් කරමින් මේ ඉදිරියට ගෙනියන්නේ කෙසේද කියලා. මොකද මෙහි වැදගත්කම ඒ ආකාරයෙන්ම අපි තේරුම් ගන්න නිසා. නිදහස් චතුරස්‍රය තමයි පසුගිය වසරේ වගේ මේ වසරේ උත්සවය පැවැත්වෙන්නේ. මෙතනදී සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය නීති රීති වලට අනුව සමාජ දුරස්ථභාවයේ තියාගෙන ඒ අනෙකුත් නීති රීතිත් අනුගමනය කරමින් තමයි අපි මේ උත්සවය පැවැත්වෙන්නේ. ඒ වගේම මේට සහභාගී වන බටපිරිස් සහ පෙළපාලියට සහභාගී වන සියලුම දෙනා අපි ඊට ප්‍රථම ඇන්ටිජන් පරීක්ෂාව හරි PCR පරීක්ෂාව හරි කරලා ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථිර කරගෙන තමයි මේ සඳහා අපි සහභාගී කරගන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර, අතිරේක ලේකම් රුවන් සත්කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීම පෙබරවාරි මාස 15 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙවර අභියාචනා ඉදිරිපත් කළ හැකි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පමණක් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ. සාමාන්‍ය සම්ප්‍රදායනුකූලව දරුවන් ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කළා පාසල් වලට ඇතුළත් වීමට අදහස් කිරීමේදී දරුවන්ගෙන් අභියාචනා එනවා. මේ වසරෙත් 2021 වසරෙත් අභියාචනා සඳහා අවස්ථා ලබා දීලා තියෙනවා. නැවතත් කියන්න ඕනේ මේ වසරේ අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට පමණයි. ඒක ආරම්භ වෙන්නේ මේ මාර්ගගත ක්‍රමයේ පහසුකම් සලසලා තියෙන්නේ 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා ඉඳලා ඕනම කෙනෙක්ට වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් G6 application.moe.gov.lk මේ සඳහා එක මාසික කාලයක් දෙනවා. ලිත් මාසික කාලයක් 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා පටන් අරගෙන 2021 මාර්තු මාසේ 14 දක්වා කාලය තුල මාර්ගගත ක්‍රමයට මේ දරුවන්ට අභියාචනා කරන්න පුළුවන්. මේ වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට අද එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අපේ රජයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂණිකව අවශ්‍ය දේවල් පමණයි 20 වන සංශෝධනයට ඇතුළත් කළේ. හැබැයි අපි එතනින් නවතින්නේ නැහැ. දැන් අපේ ප්‍රයත්නය වෙලා තිබෙන්නේ අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමයි. මෙය අදිරෙන් අදිරය විධිමත් ලෙස සකස් කිරීම තමයි අපේ රජයේ උවමනාව. දැන් කරගෙන යන්නේ විද්වත් කමිටුවක් අපි පත් කරලා තිබෙනවා. එම කමිටුවේ වාර්තාව මාස 2-3ක් ඇතුළත රජයට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ පියවර තමයි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීම. අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිටුම්පත එම පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මගින් සකස් කොට පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. ඒ සමස්ත වැඩපිළිවෙල 2021 දෙසැම්බර් මාසයට පෙර අවසාන කිරීම තමයි රජයේ දැඩි බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ. මම දැක්කා ඉරාන් වික්‍රමරත්න අපේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියලා තිබ්බා මේ අධිකරණය දෙන තීන්දුව පරක්කුයි කියලා. මේ අධිකරණය දෙන තීන්දුව පරක්කුයි කියලා කියනවා නම් එතුමන්ලා අධිකරණයේ විසඳීම සඳහා කටයුතු කරපු ආකාරය පිළිබඳව පහුගිය අවුරුදු 5දී අපි දැක්කා. දුරකථන සංවාදයන් වලට අපි කන් දුන්නා. ඒ කන් දුන්නාට පස්සේ අපිට දැනුණා අපිට ඒ අවස්ථාව කටයුතු කරපු ආකාරය පිළිබඳව. අපි අය හිර කරලා කටයුතු කරුවා. ඊළඟට අනාගත බලාපොරොත්තු තියෙන සමහර අය හිරේ දැම්මා. ඒවා සමහර වෙලාවට කටයුතු කරද්දී ආණ්ඩුවක් ආවට පස්සේ නිදොස් කොට නිදහස් කරා කියන්නේ නඩු නිමිත්තක් නැති වෙනකොට ගන්නා ක්‍රියාමාර්ග. ඒක සමාජගත කරන්න උත්සාහ ගන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලමණ්ඩල රැස්වීම පසුගිය දිනවල දිවයින පුරා පැවැත්වුණා. වෙන්නප්පුව ආසනයේ තරුණ සංවිධානයේ බලමණ්ඩල රැස්වීම ඊයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව සංවිධානය කර තිබුණා. රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, වෙන්නපුව ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ට්‍රවීන් ප්‍රනාන්දු, වෙන්නපුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අමුනාචල මතකයි අවුරුදු 5ක් තිස්සේ මේ රට කරපු ආණ්ඩුව. අගමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ, ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, മന്ത്രിවරු කරන දේවල් නායක දන්නේ නැහැ. අවසානයේ තමුන්නාන්සරට මතකයි එහෙම කරලා මේ රටේ අවුරුදු 30ක් යුද්ධයක් අවසන් කරලා මහින්ද මහත්තයා නිදහස් කරලා දුන්න රටේ නැවත වතාවක් අන්තවාදී ත්‍රස්තවාදයට බෝම්බ පුපුරවලා මේ රටේ මිනිස්සු 300ක් 400ක් ඝාතනය වෙන තැනට වැඩ කටයුතු කරපු ආකාරය තමුන්නාන්සලා දැක්කා. මස්කෙලිය ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ ගිනිගත් හේන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ සංවිධානය කළේ අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයසංක පෙරේරා මහතායි. මේ අවස්ථාවට අමාත්‍ය සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැලිමඩ ආසනයේ කාන්තා සමුළුව ඊයේ වැලිමඩදී පැවැත්වුණා. සිව් දෙස සුරකී සිව් වසර යන්න එහි තේමාව වුණා. ඒ සංවිධානය කරනු ලැබුවේ වැලිමඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතා විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රඹුක්කන බල ප්‍රදේශයේ කාන්තා සම්මේලනය ඊයේ පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන් එක්ව සිටියා. රජයක් දී වෙලා මාස 4කින් 5කින් නම් රැකියා ප්‍රමාණයක් ලබා දුන්න එකම ආණ්ඩුව බවට පත් වෙනවා. විශේෂයෙන්ම අට සමත් තරුණයන් සඳහා ඒ රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙලේ පළවෙනි අදියර හැටියට 35000කට රැකියා ලබා දී. මොරටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලමණ්ඩල රැස්වීම ඊයේ කටුබැද්දේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙම බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණා. සංවිධායකවරයා තමුන්ගේ ආසනයේ රකින්නවනම්, සංවිධායකවරයා තමුන්ගේ ආසනයේ ඉන්න කර්මාන්තකරුවා රකින්නවනම්, තමුන්ගේ ආසනයේ ඉන්න ව්‍යාපාරිකයා රකින්නවනම්, තමුන්ගේ ආසනයේ ඉගෙනගත්තු දරුවට රස්සාවක් දෙන්න පෙනී හිටිනවනම්, තමුන්ගේ ආසනයේ ජීවත් වෙන මිනිසුන්ගේ පාරවල් ටික, ජලය, විදුලිය, අත්‍යවශ්‍ය දේවල් ගැන හොයලා බලනවා නම්, අරගල කරනවා නම් ඒක තමයි ආසනයේ සංවිධායකවරයාගේ අයිතිය සහ වගකීම. ජනතා විමුක්ති පෙරමුණට විකිණීම, බදු දීම සහ ආයෝජනයේ වෙන්වෙන්ව තේරුම්ගත නොහැකි වී ඇතැයි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ රජයේ කිසිවක් හොර රහසේ සිදු නොකරන අතර සියලු තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව, වෘත්තීය සමිති සහ ආගමික නායකින් දැනුවත් කරන බවයි. නැගෙනහිර පර්යන්තයේ වරායේ තියෙන්නේ කොතනද කියලාවත් දන්නේ නැති අය
අද නැගෙනහිර පර්යන්තය ගැන කතා කරනවා. මම ජනතා යුක්ති පෙරමුණට කියනවා කරුණාකරලා විකිණීම බදු දීම ආයෝජනය කිරීම කියන එක මුලින් තේරුම් ගන්න. අපේ රජය අපි පැහැදිලිව කියනවා කරුණාකරලා පෙන්වන්න මේ නැගෙනහිර පර්යන්තය විකුණනවා කියන විකුණපු තැන පෙන්න. අද මේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විශේෂ ඇමතිවරයා හැටියට අපි සියලුම දෙනා දැනුවත් කරනවා වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරනවා. හැබැයි හම්බන්තොට අපිට අහිමි කරනකොට එක ලියුම් කෑල්ලක් එක ලිපියක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා නෑ. ඒක අහිමි කරන්න සම්පූර්ණම සහයෝගය දීපු ජනතා යුක්ති පෙරමුණ අද කෑ ගහනවා නැගෙනහිර පර්යන්තය විකුණනවා කියලා. රජයක් හැටියට අපි අපේ දේපලක් කිසිම රජයකට කිසිම ආයතනයකට විකුණන්නේ නැහැ. අපි ණය අරගෙන ණය බරට මේ රටේ ජනතාව පත් කරන්නේ නැහැ. ආයෝජකයන්ට එන්න කියලා අපේ අයිතිය 100%ම තියාගෙන හවුල් ව්‍යාපාර හැටියට තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා.